be verbs කියන්නේ මොනවද කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. පොඩි කාලේ ඉඳන් අහලා තියෙනවා be verbs am is are was were shall be will be කියලා අපි ඉගෙන ගන්නවා. හරි? නමුත් මේකේ ක්‍රමානුකූල දැනුමක් දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. හරි? අපි පැහැදිලිව ඉගෙන ගමු be verbs කියන්නේ මොනවද කියලා. be verbs කියන්නේ be ක්‍රියාපද. හරි? be ක්‍රියාපද. be ක්‍රියාපද කියද්දිම ඔයාලට be verbs කියද්දිම ඔයාලට යම්කිසි අදහසක් එනවා ඇති මේකත් ක්‍රියාපද වර්ගයක් කියලා. ඒත් ක්‍රියාපද කියන ප්‍රධාන පාඩමේ එක්තරා කොටසක් තමයි මේ be verbs කියන්නේ. හරි එහෙනම් අපිට එකපාරට be verbs ඉගෙන ගන්නවට වැඩිය අපිට ක්‍රියාපද ගැන යම්කිසි දැනුමක් අරගෙන be verbs ඉගෙන ගන්න හොඳයි. මොකද be verbs කියන්නේ ක්‍රියාපද කියන පාඩමේ ක්‍රියාපද වර්ගීකරණය යටතේ තියෙන තවත් එක් කොටසක්. හරි එහෙනම් අපි බලමු ක්‍රියාපද කියන්නේ මොනවද කියලා. verbs නැත්නම් ක්‍රියාපද. එතකොට verbs නැත්නම් ක්‍රියාපද කියන්නේ ක්‍රියාපදයක් කියන්නේ මොකක්ද කියලා මුලින්ම දැනගන්න ඕනේ. හරි? ක්‍රියාපදයක් කියන්නේ යම්කිසි කරන දෙයක් හෝ සිදු වෙන දෙයක්. ඒ කියන්නේ යම්කිසි ක්‍රියාවක්. ඒ ක්‍රියාව කරන දෙයක් වෙන්නත් පුළුවන් සිදු වෙන දෙයක් වෙන්නත් පුළුවන්. අපි බලමු උදාහරණ ටිකක්. දුවනවා, run, සෙල්ලම් කරනවා, play, ඇවිදිනවා, walk, උඩ පයින්නවා, jump, නටනවා, dance. ඔය ඔක්කොම ඔයා කරන දේවල්. එහෙනම් කරන දේවල් වලටත් අපි කියනවා ක්‍රියාපද කියලා. හරි අපි බලමු සිදු වෙන දේවල් ටික. The river flows. ගඟ ගලනවා. The sun rises. ඉර පායනවා. එතකොට ඉර පායනවා ගඟ ගලනවා. ඒවා කවුරුත් කරන දේවල් නෙවෙයි. ඒවා ස්වභාවයෙන් වෙන දේවල්. එතකොට ඒවටත් කියනවා ක්‍රියාපද කියලා. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති ක්‍රියාපදයක් කියන්නේ යම් කිසි කරන දෙයක් හරි සිදු වෙන දෙයක් හරි. right හරි. එහෙනම් ක්‍රියාපද අපි බලමු කොහොමද වර්ගීකරණය වෙන්නේ කියලා. හරි? මූලික වශයෙන් ක්‍රියාපද ගත්තට පස්සේ ක්‍රියාපද ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ ප්‍රධාන කොටස් දෙක තමයි උපකාරක ක්‍රියාපද auxiliary verbs සාමාන්‍ය ක්‍රියාපද ordinary verbs. අයනම් මේ බෝඩ් එකේ ඔයාලට පැහැදිලිව තියෙනවා. ක්‍රියාපද ප්‍රධාන කොටස් දෙකයි. මොනවද ඒ කොටස් දෙක? auxiliary verbs උපකාරක ක්‍රියාපද ordinary verbs සාමාන්‍ය ක්‍රියාපද. හරි. මේ auxiliary verbs කියන්නේ උපකාරක ක්‍රියාපද, තව නමක් කියනවා helping verbs කියලා. හරි. ordinary verbs කියන්නේ සාමාන්‍ය ක්‍රියාපද, තව නමක් තියෙනවා lexical verbs කියලා. මේකට තව action verbs කියලා කියනවා. ඔය හැම එකකින්ම කියන්නේ එකම දේ. හරියනම් ක්‍රියාපද ප්‍රධාන කොටස් දෙකයි. සාමාන්‍ය ක්‍රියාපද, උපකාරක ක්‍රියාපද. ordinary verbs, auxiliary verbs. හරි අපි බලමු ordinary verbs කොටසට ගිහිල්ලා. ordinary verbs කියන්නේ සාමාන්‍ය ක්‍රියාපද. සාමාන්‍ය ක්‍රියාපද කියන්නේ මේක සාමාන්‍ය ඔයා කරන දේවල්. ඉතා සරලයි. සාමාන්‍යයෙන් කරන්නේ දැන් මම ඉස්සෙල්ලා උදාහරණෙක කනවා, බොනවා, දුවනවා, ඇවිදිනවා, සෙල්ලම් කරනවා, උඩ පනිනවා ඔක්කොම සාමාන්‍ය ක්‍රියාපද. හරි ඒ සාමාන්‍ය ක්‍රියාපද 10 කොටස් දෙකයි. මොනවාද ඒ කොටස් දෙක? regular verbs, irregular verbs. regular verbs කියන්නේ ක්‍රමවත් ක්‍රියාපද. ක්‍රමවත් ක්‍රියාපද. regular ක්‍රමවත් ක්‍රියාපද. irregular verbs අක්‍රමවත් ක්‍රියාපද. ඒ නමේම තියෙනවා. ඒ සිංහල නමේම ඉංග්‍රීසි නමේම තියෙනවා මේ ක්‍රියාපදවල මොකක්ද මේ අර්ථය කියලා. හරි? ක්‍රමවත් ක්‍රියාපද කිව්වට පස්සේ ඒකේ ක්‍රමවත් රටාවක් තියෙනවා. අක්‍රමවත් ක්‍රියාපද කිව්වම ඒකේ අක්‍රමවත් රටාවක් තියෙනවා. ක්‍රමවත් රටාවක් නැහැ. අපි බලමු මොනවද මේ දෙකේ වෙනස කියලා. ඔයා දන්නවා ක්‍රියාපදයක් ගත්තාම ක්‍රියාපදයක මූලික ස්වරූප තුනක් තියෙනවා. ලෝකේ ඕන ක්‍රියාපදයක මූලික ස්වරූප තුනක් තියෙනවා. මොනවද ඒ ස්වරූප තුන? base form, past tense, past participle. මූලික ස්වරූපය, අතීත කාලය, අතීත කෘදාන්තය. ක්‍රියාපදයක ඕන ස්වරූපයක ඕන ක්‍රියාපදයක මෙන්න මේ ස්වරූප තුන අන්තර්ගතයි. අපි බලමු උදාහරණයක්. cook උයනවා, cooked උයුවා, cooked උයලා, past participle එක උයලා, play සෙල්ලම් කරනවා, played සෙල්ලම් කළා, played සෙල්ලම් කරලා, work වැඩ කරනවා, worked වැඩ කළා, worked වැඩ කළා,
ඔයාලට පේනවා ඇති මේ ක්‍රියාපදයේ මූලික ස්වරූපයෙන් past tense එකයි past participle එකයි හැදෙද්දී අගට හැම එකම ed දාලා තියෙනවා. හැම ක්‍රියාපදයකම අගට ed එකතු වෙලා තියෙනවා. අයනම් ක්‍රියාපදයේ මූලික ස්වරූපයෙන් නැත්තම් base form එකෙන් past tense එවත් අතීත කාලයයි past participle එවත් අතීත කෘදාන්තයයි සෑදීමේදී අගට ed එකතු වෙනවා නම් ඒකේ ක්‍රමවත් රටාවක් තියෙනවනේ. එහෙනම් ඒ ක්‍රමවත් රටාවක් තියෙන හින්දා ඒවට කියනවා ක්‍රමවත් ක්‍රියාපද. නැත්නම් regular verbs කියලා. හරි එහෙනම් ordinary verbs යටතේ කොටස් දෙකයි. එකක් තමයි regular verbs. regular verbs කියන්නේ ක්‍රමවත් ක්‍රියාපද. අගට ed එකතු වෙනවා ක්‍රමවත් රටාවක් තියෙනවා. හරි අපි බලමු irregular verbs කියන්නේ මොනවද කියලා. irregular verbs අක්‍රමවත් ක්‍රියාපද. එහෙනම් ක්‍රියාපදයේ මූලික ස්වරූපය අතීත කාලය අතීත කෘදාන්තය තියෙනවා. එහෙනම් do කරනවා did කළා done කරලා run දුවනවා ran දිව්වා run දුවලා cut කපනවා cut කැපුවා cut කපලා go යනවා went ගියා gone ගිහිල්ලා write ලියනවා wrote ලිව්වා written ලියලා. ඔයාලට මේකෙදි පේනවා ඇති ක්‍රියාපදයේ මූලික ස්වරූපයෙන් අතීත කාලය සහ අතීත කෘදාන්තය සෑදීමේදී කිසියම් ක්‍රමවත් රටාවක් නැහැ. දැන් මේකේ නම් අගට හැම එකම ed එකතු වුණා. නමුත් මේකේ හැම ed එකතු වීමක් දක්නට ලැබෙන්නේ නැහැ. එකට එකක් වෙනස්. do did done run ran run cut 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 put 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 go went go. එහෙනම් එක්කලා රටාවක් නැහැ. එහෙනම් ඔයාලට පොඩි කාලේ ඉඳන් මෙන්න මේ irregular verbs ටික අපිට 4 5 6 7 8 ශ්‍රේණි වලදී අපිට පාඩම් කරනවා මතක ඇති. හරි එහෙනම් ක්‍රියාපද ordinary verbs ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එකක් තමයි regular verbs ක්‍රමවත් ක්‍රියාපද. ක්‍රියාපදයේ past tense එකයි past participle හැදෙද්දී ed එකතු වෙනවා. අනිත් ස්වරූපය තමයි irregular verbs අක්‍රමවත් ක්‍රියාපද. ක්‍රියාපදයේ මූලික ස්වරූපයෙන් අතීත කාලය සහ අතීත කෘදාන්තය සෑදීමේදී ක්‍රමවත් රටාවක් දක්නට ලැබෙන්නේ නැහැ. right. එහෙනම් මේ ordinary verbs කතාව හොඳට තේරෙනවා ඇති. අපි දැන් පොඩ්ඩක් බලමු auxiliary verbs උපකාරක ක්‍රියාපද කියන කොටස. මේ බලන්න උපකාරක ක්‍රියාපද ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි primary auxiliary verbs අනිත් එක තමයි modal auxiliary verbs. හරි. modal උපකාරක ක්‍රියාපද. ඔයා චෝටි කාලේ ඉඳන් දන්නවනේ ඒවා ටික. හරි modal උපකාරක ක්‍රියාපද අපි මේවා ගැන වෙනම අධ්‍යයනය කරමු. දැන් මේ be verbs පාඩමට අවශ්‍ය වෙන be verbs කියන්නේ මොකක්ද කියලා අඳුර ගන්නයි මේ ටික කියලා. හරි. modal auxiliary verbs modal උපකාරක ක්‍රියාපද. බලන්න can could will would may might shall should must ought to need. අයයි කියමු can could will would may might shall should must ought to need. ඔන්න modal උපකාරක ක්‍රියාපද. ඔන්න ඊට පස්සේ එනවා අනිත් කොටස auxiliary verbs වල අනිත් කොටස primary auxiliary verbs. primary auxiliary verbs ප්‍රාථමික උපකාරක ක්‍රියාපද. ප්‍රාථමික උපකාරක ක්‍රියාපද තුනක් තියෙනවා. be have සහ do කියන ක්‍රියාපද තුන. හරි. be do සහ have. දැන් ඔයාලට පැහැදිලි ඇති මේ be verb කියන්නේ මොකක්ද කියලා. be verb කියන්නේ නම් ක්‍රියාපදවල කොටස් දෙකයි auxiliary verbs ordinary verbs. ordinary verbs කියන්නේ සාමාන්‍ය ක්‍රියාපද. සාමාන්‍ය ක්‍රියාපද කොටස් දෙකයි regular verbs irregular verbs. auxiliary verbs කොටස් දෙකයි primary auxiliary verbs modal auxiliary verbs. primary auxiliary verbs තුනක් තියෙනවා be have සහ do කියලා තුනක්. ඒ තුනෙන් be primary auxiliary verbs වලින් එක ක්‍රියාපදයක් තමයි be verb කියන්නේ. ඒකේ ස්වරූප ප්‍රධාන වශයෙන් පහක් තියෙනවා. අපි future tense එකක් කියලා දාලා හදනවා. ඒ ටික තමයි මේ තියෙන්නේ. හරි be එකේ ස්වරූප ටික අපි බලමු නිකමට. am is are was were been been හරි. passive voice වල present passive voice වල continuous tense එකේදී භාවිතා වෙනවා. හරි. will be හරි. have කියන primary auxiliary verb එක බලමු. ඒකේ ස්වරූප දෙක has had
having, will have. හරි do කියන උපකාරක primary auxiliary verb එක බලමු. do, does, did, done, doing, will. හරි එහෙනම් ඔයාලට පැහැදිලි ඇති මේ be verb කියන්නේ primary auxiliary verbs යටතේ තියෙන ක්‍රියාපද තුනක් තියෙනවා. ඒ තුන තමයි be, do, have. ඒකේ අපි දැන් ඉගෙන ගන්න යන්නේ be කියන උපකාරක ක්‍රියාපදය. හරි එහෙනම් be verbs කියන පාඩමත් එක්ක අපි එකතු වෙමු. හරි අපි බලමු මොකක්ද මේ be verbs මොනවටද යොදාගන්නේ කොහොමද අපි යොදාගන්නේ කියලා. හරි එහෙනම් ඔයාලට පැහැදිලි ඇති be verbs කියන්නේ මොකක්ද කියන එක. මම නැවත වතාවක් චුට්ටක් කියනවා. be verbs කියන්නේ verbs යටතේ තියෙන එක්තරා අනු කොටසක්. හරි ක්‍රියාපද කියන්නේ verbs. ක්‍රියාපද ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. auxiliary verbs සහ ordinary verbs. auxiliary verbs කියන්නේ උපකාරක ක්‍රියාපද. ordinary verbs කියන්නේ සාමාන්‍ය ක්‍රියාපද. සාමාන්‍ය ක්‍රියාපද ආය කොටස් දෙකයි. regular verbs සහ irregular verbs. ක්‍රමවත් ක්‍රියාපද සහ ක්‍රමවත් ක්‍රියාපද. එතකොට auxiliary verbs ආය කොටස් දෙකයි. modal auxiliary verbs සහ primary auxiliary verbs. primary auxiliary verbs ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. be, do, have. ඒකේ අපි ඉගෙන ගන්න යන්නේ දැන් be කියන ක්‍රියාපදය. be verbs එක. හරි එහෙනම් be verbs පාඩමත් එක්ක අපි වැඩ ටික කරගෙන යමු. හරි අපි අද be verb එක ඉගෙන ගමු එහෙනම්. හරි be verb එක ප්‍රධාන විදිහට කොටස් තුනකට බෙදලා ගන්නන්න පුළුවන්. වර්තමාන කාලය, අතීත කාලය, අනාගත කාලය. present tense, past tense, future tense. හරි වර්තමාන කාලයේදී අපි භාවිතා කරද්දී ගොඩක්ම භාවිතා වෙන්නේ ඉන්නවා, තියනවා, වේ, වෙමි කියන අදහස දෙන්න. හරි එහෙම සිංහලේ පාඩම් කරගන්න අවශ්‍ය නැහැ. අපිට මේ වාක්‍ය පාවිච්චි කරද්දී අපිට ඔටෝමැටිකලි හොඳ වාක්‍ය හදන්න පුළුවන්. සිංහලත් එක්ක යන්න එපා ගොඩක්. හරි අතීත කාලේ past tense එකේදී අපිට හිටියා, තිබුණා, වුණා, වූවා වගේ අර්ථ ගන්න be verb එක පාවිච්චි කරන්න පුළුවන්. අනාගත කාලයේදී ඉඳීවි, තියේවි, වේවි වගේ අදහස ගන්න මේ be verb එක පාවිච්චි කරන්න පුළුවන්. හරි අපි බලමු ගිහිල්ලා කොහොමද මේ මොනවද වර්තමාන කාලයේදී භාවිතා වන be verbs, අතීත කාලයේදී භාවිතා වන be verbs මොනවද, අනාගත කාලයේදී භාවිතා වන be verbs මොනවද කියලා. හරි බලන්න බෝඩ් එක දිහා. හරි be verbs present tense වර්තමාන කාලය, past tense අතීත කාලය, future tense අනාගත කාලය. බලන්න වර්තමාන කාලයේදී භාවිතා වන be verbs තුනක් තියෙනවා. am, is, are. බලන්න am කියන උපකාරක ක්‍රියාපදයක්. හරි be verb එක කියන උපකාරක ක්‍රියාපද ගණේ තියෙන එකනේ. හරි am කියන be verb එක භාවිතා කරන්නේ I කියන කර්තෘ පදයක, මම කියන කර්තෘ පදයක. is කියන උපකාරක ක්‍රියාපදේ භාවිතා වෙන්නේ ඒක වචන කර්තෘ පදයක. he, she, it නිමල් වගේ කර්තෘ පදයක. ආ කියන be verb එක භාවිතා වෙන්නේ we, you, they, boys වගේ බහුවචන කර්තෘ පදයක. හරි එහෙනම් ඒවා තේරුම් තමයි ඉන්නවා, තියනවා, වේ කියන අදහස දෙන්න තමයි මෙන්න මේ be verbs වර්තමාන කාලයේදී භාවිතා වෙන්නේ. හරි අපි බලමු අතීත කාලේ. හරි අතීත කාලේ භාවිතා වන be verbs දෙකක් තියෙනවා. was සහ were. was සහ were. right? හරි was කියන be verb එක භාවිතා වෙන්නේ I කියන කර්තෘ පදයක භාවිතා වෙනවා. මම කියන කර්තෘ පදයක. I ඒක වචන කර්තෘ පද ටික එක්ක. he, she, it නිමල් කියන කර්තෘ පදයක භාවිතා වෙනවා. උතන නිමල් වෙනුවට කමල්, සුනිල් ඕන කර්තෘ පදයක් භාවිතා කරන්න පුළුවන්. හරි ඒක වචන කර්තෘ පදයක්, ඒක වචන නාම පදයක් භාවිතා කරන්න පුළුවන්. හරි were කියන be verb එක භාවිතා වෙනවා we, you, they, boys වගේ බහුවචන කර්තෘ පදයක. we, you, they, boys වගේ බහුවචන කර්තෘ පදයක. එහෙනම් අතීත කාලයේදී තේරුම be verb එක භාවිතා කරලා අපි ගන්නවා හිටියා, තිබුණා, වූවා වගේ අර්ථ ගන්න අපි මේ අතීත කාල be verb එක ගන්නවා. හරි අපි යමු බලමු අනාගත කාලය. හරි අනාගත කාලය shall be, will be. හරි ඉඳීවි, තියේවි, වේවි වගේ අර්ථ දෙන්න අපි මේ be verb එක භාවිතා කරනවා. right? හරි එහෙනම් ඔයාලට පැහැදිලි ඇති be verbs ටික මොනවද කියලා. වර්තමාන කාලයේ am, is, are, අතීත කාලයේ was, were, අනාගත කාලය shall be, will be කියන උපකාරක ක්‍රියාපද ටික. හරි අපි උදාහරණ ටිකක් බලමු.
අපි කොහොමද බලමු මෙන්න මේ ඉන්නවා තියනවා වේ වෙති කියන අදහස එන්නේ කියලා අපි කියමු he is in the classroom ඔහු පන්තිය තුල ඉන්නවා ඔහු පන්තිය තුල ඉන්නවා she is at the gate ඇය ගේට්ටුව අසල ඉන්නවා she is at the gate ඇය ගේට්ටුව අසල ඉන්නවා it is on the table ඒක මේසය උඩ තියෙනවා බලන්න එතෙන්දි තේරුම ඒක මේසය උඩ තියෙනවා it is on the table නිමල් is on the bed නිමල් ඇඳ උඩ ඉන්නවා නිමල් is on the bed නිමල් is on the bed නිමල් ඇඳ උඩ ඉන්නවා එතකොට ඔයාලට පැහැදිලි ඇති ඉන්නවා තියනවා කියන අර්ථය දෙන්න අපිට මෙන්න මේක භාවිතා කරන්න පුළුවන් අපි තව උදාහරණ ඉස්සරහට සාකච්ඡා කරමු හරි බලමු he is a teacher කියවුවොත් අදහස he is a teacher ඔහු ගුරුවරයෙක් එතකොට ඔහු ගුරුවරයෙක් වේ he is a teacher she is a doctor ඇය වෛද්‍යවරයෙක් වේ එතෙන්දී අදහස් උනේ වේ කියන එක I am boy මම පිරිමි ළමයෙක් වෙමි මෙහෙමයි දැන් සිංහල වල නම් මම වුණොත් මී වෙන්න ඕනේ එහෙම හිතන්න එපා ඔයා හරි he is a doctor කියද්දී ඔහු වෛද්‍යවරයෙක් කියලා ඉවන නැති ඔහු වෛද්‍යවරයෙක් වේ කියලා මේ සිංහලත් එක්ක යන්න අවශ්‍ය නැහැ හරි දල වශයෙන් හිතාගන්න ඉන්නවා තියනවා කියන්නේ අපි වර්තමාන කාලේ be verb එක පාවිච්චි කරනවා අතීත කාලේ හිටියා තිබුණා ගන්න ගන්නවා අනාගත කාලේ ඉඳීවි තියේවි ගන්න ගන්නවා පැහැදිලිනේ එමෙ ඉඳී තියාගත්තා නැති සිංහලත් එක්ක යන්න අවශ්‍ය නැහැ හරි මේ be verb එක හරි දැන් ඔයාලට පැහැදිලි ඇති be verb එකේ ප්‍රධාන කොටස් තුනයි වර්තමාන කාලය අතීත කාලය සහ අනාගත කාලය හරි වර්තමාන කාලේදී භාවිත වන be verbs ටික තමයි am is අතීත කාලේදී was were අනාගත කාලේදී will be shall be right හරි අපි බලමු මේ be verb එක සාමාන්‍ය ක්‍රියාපදයක් විදිහම තමයි හරි මේ වගේ මෙන්න මේ chart එක ඔයාලා දන්නවා සාමාන්‍ය ක්‍රියාපදයක ප්‍රධාන ස්වරූප තුනක් තියෙනවා ප්‍රධාන ස්වරූප තුනක් මොනවද ඒ තුන base form මූලික ස්වරූපය past tense අතීත කාලය past participle අතීත කෘදාන්තය ලෝකේ ඕන ක්‍රියාපදයක මූලික ස්වරූප තුන තමයි ඔය එතන go යනවා went ගියා gone ගිහිල්ලා write ලියනවා wrote ලිව්වා written ලියලා ඔය තමයි be verb එක තමයි ලෝකේ ඕන ක්‍රියාපදයක තියෙන ප්‍රධාන ස්වරූප තුන drink බොනවා drank බිව්වා drunk බීලා ඊට අමතරව මම මෙතනින් මෙහා තව ස්වරූප තුනක් පෙන්නලා තියෙනවා right හරි ප්‍රධාන ස්වරූප තුනයි තව අනුස්වරූප දෙකකුත් තියෙනවා මේ future tense එකත් එක්ක 6යි ඔක්කොම ස්වරූප හරි මේවා ඇත්තටම කියනවා නම් මේවා හදා ගන්න පුළුවන් හරි මේක තියෙන ක්‍රියාපද තුන මේ ක්‍රියාපද තුන අනිවාර්යෙන් ක්‍රියාපදයක තියෙනවා ස්වරූප තුන මේවා අපිට හදා ගන්න පුළුවන් අපි බලමු base form මූලික ස්වරූපය past tense අතීත කාලය past participle අතීත කෘදාන්තය present participle වර්තමාන කෘදාන්තය නැත්නම් ing ස්වරූපය present singular form වර්තමාන කාල ඒකවචන ස්වරූපය future tense අනාගත කාලය මේ බලන්න go කියන්නේ යනවා went කියන්නේ ගියා gone කියන්නේ ගිහිල්ලා going කියන්නේ යමින් මෙතෙන්දී go කියන ක්‍රියාපදයට ing එකතු වුණා goes ඒත් යනවම තමයි අර්ථය නමුත් වර්තමාන කාලේ ඒකවචන කර්තෘ පදයකයි භාවිතා කරන්නේ he she නිමල් වගේ ඒවත් එක්ක ඒකෙදි මෙතෙන්දී es එකතු වෙලා තියෙනවා හරි බලන්න future tense එකේදී will go යාවි යයි ඉස්සරහට ඒකට will එකතු වෙලා තියෙනවා හරි බලන්න මේ දෙවෙනි උදාහරණය write ලියනවා wrote ලිව්වා written ලියලා ඔන්න මූලික ස්වරූප තුන හරි මේ ටික හදා ගන්න පුළුවන් present participle වර්තමාන කෘදාන්තය writing write කියන ක්‍රියාපද e එක ඩොට් කරලා ing එකතු කරා writes s අකුරක් එකතු කරා ඒත් ලියනවාම තමයි එකතු තේරුම will write ලියාවි ඉස්සරහට will එකතු කරා පැහැදිලිනේ හරි තවත් පැහැදිලි වෙන්න තව උදාහරණයක් කියලා දෙන්න ක්‍රියාපදයේ මූලික ස්වරූපය drink බොනවා අතීත කාලයේ drank බිව්වා අතීත කෘදාන්තයේ drunk බීලා ඔන්න අපි හදාගන්න ටික present participle drinking bombing ing එකතු කරා drinks බොනවා s එකතු කරා මේ drink කියන එකට s එකතු කරා drink කියන එකට ing එකතු කරා will drink කියන එකට ඉස්සරහට will එකතු කරා boy
නැත්නම් boy ඉස්සරහට boy කියන අර්ථය ඉදිරියේදී boy කියන අර්ථය. He will drink water. ඔව් වතුර boy. හරි? right මේ බලන්න. එහෙනම් තේරුම වල පැහැදිලි ඇති. go යනවා when කියා gone ගිහිල්ලා going යමින් goes යනවා will go යාවි. right ලියනවා road ලිව්වා written ලියලා writing ලියමින් writes ලියනවා will write ලියාවි. drink බොනවා drank බිව්වා drunk බීලා drinking බොමින් drinks බොනවා will drink boy. ඒ වගේම තමයි පුතේ මේ be verb එකට මෙන්න මේ be verb එකට මේ සාමාන්‍ය ක්‍රියාපදයක ස්වරූප හයට දැම්මා වගේම be verb එකට මේ ස්වරූප හයට දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට බලන්න මෙන්න තියෙනවා be verb එක. මෙන්න තියෙනවා be verb එක මූලික ස්වරූපය. ඒකේ අතීත කාලය බලන්න was were. කාල පැහැදිලි ඇති. අතීත කාලයේ was were. හරි? අතීත කෘදාන්තය මොකක්ද මේ be verb එකේ? මෙන්න මේ gone written drunk වගේ අතීත කෘදාන්තය been. අතීත කෘදාන්තය been. හරි? වර්තමාන කෘදාන්තය මොකද්ද මේ be කියන ක්‍රියාපදයට ඒකෙත් ing දාලා තියෙන්නේ. been ඒකේ වර්තමාන කාල ස්වරූපේ බලන්න am is මේ am is ඉන්නවා තියෙනවා අර්ථය. will be ඉස්සරහට will දැම්මා. ඉතා සංග්‍රහයි. එහෙනම් මේ විදිහම තමයි. හරි? එහෙනම් be verb එක සාමාන්‍ය ක්‍රියාපදයක විදිහට ස්වරූප හයක් තියෙනවා. be කියන්නේ මූලික ස්වරූපය, අතීත කාලයේ was were, අතීත කෘදාන්ත අවස්ථාව been. මේ තුන හදාගන්න ටිකනේ. be ing been ing දානවා වර්තමාන කාලයේ am is අනාගත කාලයේ ඉස්සරහට will දානවා. එහෙනම් will be. හරි? එහෙනම් අපි පාඩම පැහැදිලි ඇති. be verb එක පාඩම කොටස් තුනකට ගාලා බෙදන්න උගන්වන්න පුළුවන්. වර්තමාන කාලය, අතීතය, අනාගතය කියලා. වර්තමාන කාලයේ am is අතීත කාලයේ was, අනාගත කාලයේ will be shall be. අපි am is දාලා හොඳ වාක්‍ය සෙට් එකක් හදලා මොනවද මේ වාක්‍ය කොහොමද භාවිතා කරන්නේ, මොන වගේ තැන්වලදී භාවිතා වෙන්නේ කියලා අපි සාකච්ඡා කරමු. right පුතේ අපි be verbs වල වර්තමාන කාලයේ කොටස අපි මොනින්ම ඉගෙන ගමු හොඳට. හරි? වර්තමාන කාලයේ වදන්න උපකාරක be verbs පද තුන විදිහට am is කියන උපකාරක ක්‍රියාපද තුන තමයි භාවිතා වෙන්නේ. මෙන්න ඔයාලට තියෙනවා වගුවක් ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන්. හරි? මෙන්න දෙනවා present tense වර්තමාන කාලය. හරි? මම වර්තමාන කාලයේ අදාළ උපකාරක ක්‍රියාපද තුන මෙතන am is කියන තුන දාලා තියෙනවා. එතකොට වර්තමාන කාලයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට මෙහෙම කඩලා තියෙනවා මම. singular ඒක වචන. මෙන්න තියෙනවා ඒක වචන ගත්‍රූපද ටික. he, she, it, නිමල්. he කියන්නේ ඔහු, she කියන්නේ ඇය, it කියන්නේ ඌ, ඒක එය කියන අර්ථය. නිමල් කියන එක මෙතන ඔයාලට පැහැදිලිව පේන්න ඇති කොටු කරලා තියෙනවා. මෙතන ඔයාලට නිමල්, කමල්, සුනිල්, driver, teacher, doctor වගේ ලෝකේ ඕන ඒක වචන නාමපදයක් දාන්න පුළුවන්. හරි? මෙන්න තියෙනවා plural බහුවචන. හරි? බහුවචන we, you, they, boys. we අපි, you ඔබ, ඔබලා, they ඔවුන්, boys පිරිමි ළමයි. මෙතන වල පිරිමි ළමයි කියන එකත් කොටු කරලා පෙන්නනවා ඇති. ඒ වෙනකොට girls, teachers, doctors, drivers, ඒ කියන්නේ ගුරුවරු, වෛද්‍යවරු, රියදුරුවරු කියන්නේ රියදුරාලා, එතකොට ගෑනු ළමයි වගේ ලෝකේ ඕන බහුවචන නාම පදයක් භාවිතා කරන්න පුළුවන්. හරි? ඊට අවසාන කර්තෘ පදය I කියන්නේ මම. එහෙනම් පැහැදිලි ඇති. වර්තමාන කාලයේ ඒක වචන කර්තෘ පදයක උපකාරක ක්‍රියාපදයේ be verb එක is කියලා යෙදෙනවා. බහුවචන කර්තෘ පදයක are කියන be verb එක යෙදෙනවා. I කියන මම කියන කර්තෘ පදයක am කියන be verb එක යෙදෙනවා. හරි අපි බලමු කොහොමද වාක්‍ය හැදෙන්නේ කියලා. මුලින්ම ඒක වචන කර්තෘ පදයක් අරගෙන බලමු. ඒක වචන කර්තෘ පදයක්. singular. right. හරි. ඔන්න මම ගන්නවා පළවෙනි කර්තෘ පදය he කියන එක. he කියන්නේ ඔහු. මෙන්න ගත්තා ඔහු කියන කර්තෘ පදේ he.
he ගත්තොත් උපකාරක ක්‍රියාපදයේ දෙන්න ඕනේ is කියන එක. he is. මට කියන්න ඕනේ වාක්‍ය ඔහු වෛද්‍යවරයෙකි. නැත්නම් ඔහු වෛද්‍යවරයෙක් වේ. නැත්නම් ඔහු වෛද්‍යවරයෙක් ඕන එක සිංහල අවුලක් කරගන්න එපා ඉංග්‍රීසි කරගන්න. හරි? ඔහු වෛද්‍යවරයෙක්. වෛද්‍යවරයාට කියන්නේ මොකද? ડોක්ටර්. ડોක්ටර් වෛද්‍යවරයාට කියන්නේ ડોක්ටර්. වෛද්‍යවරයෙක් එකෙක්. එක්කනේ. එහෙනම් මොකද කියන්නේ? he is a doctor. කොහොමද ගත්තේ? he කියන එක ගත්තා. he ගත්තොත් එන්න ඕනේ is කියන එක. එහෙනම් he is a doctor. ඔහු වෛද්‍යවරයෙක්. හරි එතකොට වෛද්‍යවරයෙක් කියන්නේ එතන noun එක. හරි? එහෙනම් මේ කට්ටිය අරගෙන තියෙන එතනදී noun එක. වෛද්‍යවරයෙක්. හරි? he is a doctor. ඔහු වෛද්‍යවරයෙක්. ඒකේ නැත්තාර්ථය වදානවා ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක ස්වරූප හතරක් තියෙනවා. නැත්තාර්ථය positive form, නැත්තාර්ථය negative form, නැත්තාර්ථය ප්‍රශ්නවාචී ස්වරූපය positive question form, නැත්තාර්ථය ප්‍රශ්නවාචී ස්වරූපය negative question form කියලා. හරි එහෙනම් අපි ඒකට දාලා බලමු. he is a doctor ඔහු වෛද්‍යවරයෙක්. he isn't a doctor ඔහු වෛද්‍යවරයෙක් නොවේ. is he a doctor ඔහු වෛද්‍යවරයෙක්ද? isn't he a doctor ඔහු වෛද්‍යවරයෙක් නොවේද? මේක හදාගත්ත ඇති he is a doctor. he is a doctor කියන්නේ is කියන එකේ නැතාර්ථය. is කියන එකේ නැතාර්ථය තමයි is not. is not. is not කියන එක කෙටි කරන්න පුළුවන් උඩුකමාව භාවිතා කරලා isn't කියලා. මේ තියෙන්නේ he is not a doctor කියන එක he isn't a doctor. ආයෙත් මේ is ඉස්සරහට ගන්නවා is he a doctor වෛද්‍යවරයෙක්ද? isn't he a doctor වෛද්‍යවරයෙක් නොවේද? ආයෙත් මෙතනදී doctor කියන්නේ noun එකක්. නාම පදයක් අපි මෙතෙන්දී භාවිතා කරේ. පැහැදිලි. අපි දෙවෙනි උදාහරණයට යමු. හරි? දෙවෙනි උදාහරණය. he මොනගත ආයෙත් කටුපදයේ he පාදා ගන්න ඕනේ is කියන එක එන්න. මට කියන්න ඕනේ වාක්‍යය ඔහු ලස්සනයි කියලා. ඔහු ලස්සනයි. එහෙනම් කොහොමද මේක ඉංග්‍රීසියෙන් කියන්නේ? ලස්සනට කියන්නේ ඉංග්‍රීසියෙන් beautiful. beautiful. ලස්සන beautiful. ඒක ඔයා දන්නවා නාම පදයක් නෙවෙයි. නාම පදයක් කියන්නේ යම්කිසි පුද්ගලයෙක්, දෙයක්, සතෙක්, ස්ථානයක් හඳුන්වන දෙයක්. beautiful කියන්නේ ලස්සන කියන්නේ නාම පදයක් නෙවෙයි. මේක නාම විශේෂණයක්. beautiful girl ලස්සන ගෑනු ළමයා. beautiful teledrama ලස්සන ටෙලිනාට්‍ය. ටෙලිනාට්‍ය කියන නාම පදේ beautiful කියන නාම විශේෂණය වුණා. පිරිමි ළමයා කියන නාම පදේ beautiful කියන නාම විශේෂණය වුණා. එතකොට නාම පදය විශේෂණය කරන පදය, නාම පදය විස්තර කරන පදය නාම විශේෂණයක්ලු. එහෙනම් beautiful කියන්නේ නාම විශේෂණයක්. adjective එකක්. ඉංග්‍රීසි වලින් කියන්නේ නාම විශේෂණයට adjective. මේ බලන්න. he is beautiful. ඔහු ලස්සනයි. ඒකේ නැතාර්ථය he isn't beautiful. ඔහු ලස්සන නැහැ. is he beautiful? ඔහු ලස්සනද? isn't he beautiful? ඔහු ලස්සන නැද්ද? අයනම් මෙතෙන්දී අපි beautiful කියන්නේ නාම පදයක් නෙවෙයි නාම විශේෂණයක්. එහෙනම් පළවෙනි වාක්‍ය සෙට් එකේ අපි භාවිතා කරේ නාම පදයක්. ડોක්ටර් කියන්නේ නාම පදයක්. මෙතෙන්දී අපි භාවිතා කරේ adjective එකක්. නාම විශේෂණයක්. ඔයාලට පැහැදිලි ඇති. he is beautiful. beautiful කියන්නේ ලස්සන. මෙතෙන්දී යම්කිසි විශේෂ දෙයක් වුණා. එතකොට he is a doctor කියද්දි මෙතන a තියෙනවා. වෛද්‍යවරයෙක් කියන අර්ථයට. මෙතනදී he is a beautiful වෙන්නේ නැහැ. හරි? නැති වෙනවා. හරි? එහෙනම් adjective එකක් තනියම භාවිතා වෙද්දී නැති වෙනවා. හරි නැති වෙනවා. හරි? ඒ අයියෝ කියන අපි කියමුකෝ apple orange වගේ ඒ වගේ මේ පදයක් තිබ්බොත් and දාන්නේ. හරි? and කියන ආටිකල් එකට දාන්නේ. එහෙනම් පැහැදිලි වාට adjective එකක් භාවිතා වෙද්දී හරි and හරි නැති වෙනවා තනියම භාවිතා වෙද්දී. අපි මේක බලමු එහෙම. ඔහු ලස්සන ගෑනු ළමයි. කොහොමද එනක් කියන්නේ? he is beautiful girl කිව්වොත් වැරදි. he is a beautiful girl. එතකොට ගෑනු ළමයා ගැන තමයි මෙතෙන්දී කිව්වේ. හරි? ගෑනු ළමයා කියන පදයට එක්ක තමයි beautiful යන්නේ. තනියම නෙවෙයි. එතකොට එන්න ඕනේ. එවන් he is a beautiful girl. ඔහු ලස්සන ගෑනු ළමයෙක්. he isn't a beautiful girl. ඔහු ලස්සන ගෑනු ළමයෙක් නොවේ.
Is he a beautiful girl? ඔහු ලස්සන ගෑනු ළමයෙක්ද? Isn't he a beautiful girl? ඔහු ලස්සන ගෑනු ළමයෙක් නොවේද? එහෙනම් පැහැදිලි ඇති adjective එක තනියම ගද්දී හරියන්න හරි භාවිතා කරන්නේ නැහැ. adjective එක තව නාම පදයක් එක්ක යද්දී හෝ and භාවිතා කරනවා. හරි එහෙනම් පැහැදිලි ඇති. පළවෙනි උදාහරණය අපි ගත්තේ noun එක. දෙවෙනි උදාහරණය අපි ගත්ත adjective එක. එහෙනම් මේ be verbs එකේ ඔක්කොම භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ ඊගා උදාහරණය he is near the well. he කියන එක ගත්තා is එන්න ඕනේ near the well. ඔහු ළිඳ ළඟ ඉන්නවා. he is near the well. ඔහු ළිඳ ළඟ ඉන්නවා. he isn't near the well. ඔහු ළිඳ ළඟ නැහැ. is he near the well. ඔහු ළිඳ ළඟ ඉන්නවද? isn't he near the well. ඔහු ළිඳ ළඟ නැද්ද? isn't he near the well. ඔහු ළිඳ ළඟ නැද්ද? බලන්න මෙතනදී near the well කියන එක තමයි භාවිතා කරලා තියෙන්නේ. මේක phrase එකක්. phrase එකක් කියන්නේ මොකද්ද ළමයි? වාක්‍ය ඛණ්ඩයක්. හරි? near කියන්නේ preposition එකක්. the well කියන්නේ ළිඳ. හරි? නාම පදයක්. right? එතකොට යම්කිසි මේක ඇත්තටම කියනවා prepositional phrase එකක්. හරි? phrase එකක් කියන්නේ වාක්‍ය ඛණ්ඩයක් කියලා හිතා ගන්නකො. හරි? වචන කීපයක් එකතු වෙලා ඇතිච්ච වාක්‍ය සමූහ වචන සමූහයක් එකතු වෙලා ඇතිච්ච වාක්‍යයක්. හරි? එහෙනම් මේක near the well කියන්නේ එක phrase එකක්. phrase එක. right. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති. හරි? be verb එකේ වර්තමාන කාලේ මෙතන මම වාක්‍ය තුනක් හැදුවා. එකක් noun එකක් භාවිතා කරලා නාම පදයක් භාවිතා කරලා එකක් adjective එකක් භාවිතා කරලා එකක් phrase එකක් භාවිතා කරලා. ඔය විදිහට අපිට she කියන කර්තෘ පදයෙන් දාලා හදන්න පුළුවන් වාක්‍ය, it කියන කර්තෘ පදයෙන් දාලා හදන්න පුළුවන්, නිමල් කියන එක දාලා හදන්න පුළුවන්, නිමල් වෙනුවට භාවිතා කරන ඕනේ එක වචන නාම පදයක් දාලා වාක්‍ය හදන්න පුළුවන්. ඉතා සරලයි. හරි. ඒක වචන කර්තෘ පද ටික ඔයාලට තේරෙනවා ඇති මොකද? මම ඔයාලට description එකේ යටින් හරි nouns adjectives phrases list එකක් දානවා. හරි? ඔයා කැමති විදිහට ඒක බලන වාක්‍ය ඇති තරම් හදන්න පුළුවන්. හරි මම තව උදාහරණයක් මොනක් කියලා දෙන්නම්. she අපි ගමු she කියලා. she කියන්නේ ඇය. ඇය. අපි කියමු වාක්‍යයක්. ඇය සංවේදී ගැහැණු ළමයෙකි. හරි? ඇය සංවේදී ගැහැණු ළමයෙකි. එතකොට අපි කියමු වාක්‍යය ඇය සංවේදී ගැහැණු ළමයෙකි. එහෙනම් කියන්නේ she ඇය නම් she නේ ගන්න ඕනේ. එහෙනම් is ගන්න ඕනේ. she is a sensitive girl. she is a sensitive girl. ඇය සංවේදී ගැහැණු ළමයෙක් නොවේ. she isn't a sensitive girl. ඇය සංවේදී ගැහැණු ළමයෙක්ද? is she a sensitive girl? is she a sensitive girl? ඇය සංවේදී ගැහැණු ළමයෙක් නොවේද? isn't she a sensitive girl? ඔය විදිහට ඒ දාලා ගන්න පුළුවන්. අපි තව වාක්‍යයක් බලමු adjective එකක් දාලා. ඇය කම්මැලි. ඇය කම්මැලි. she is lazy. she is lazy. she isn't lazy. ඇය කම්මැලි නැහැ. is she lazy? ඇය කම්මැලිද? isn't she lazy? ඇය කම්මැලි නැද්ද? අපි phrase එකක් දාලා බලමු. phrase එක වාක්‍ය ඛණ්ඩයක්. on the bed වගේ එකක් දාමු. on the bed කියන්නේ මේ ඇඳ උඩ කියන එකනේ. ඇය ඇඳ උඩ ඉන්නවා. එහෙනම් කොහොමද කියන්නේ? she is on the bed. she isn't on the bed. is she on the bed? isn't she on the bed? ඇය ඇඳ උඩ ඉන්නවා. ඇය ඇඳ උඩ නැහැ. ඇය ඇඳ උඩ ඉන්නවද? ඇය ඇඳ උඩ නැද්ද? අයන ඔයාලට nouns ගන්න පුළුවන්, adjectives ගන්න පුළුවන්, phrases ගන්න පුළුවන්. ඉතා සරල වාක්‍ය හදා ගන්න පුළුවන්. හරි? ඔයාලා description එකේ nouns, adjectives, phrases 200ක පමණ list එකක් දාලා තියෙනවා. ඒක download කරලා ගන්න. ඒක අදාළ වාක්‍ය වලට හදා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි බහුවචන කර්තෘ පද we you they boys දාලා වාක්‍ය කිහිපයක් හදලා බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. අපි ඒක වචන කර්තෘ පද භාවිතා කරලා වාක්‍ය හැදුවා. අපි දැන් බලමු බහුවචන කර්තෘ පද plural subjects දාලා වාක්‍ය හදමු. right? හරි එහෙනම් අපි වාක්‍ය හදමු. මෙන්න තියෙනවා බහුවචන නැත්තම් plural subjects ටික. හරි? බහුවචන කර්තෘ පද ටික. we අපි you ඔබ ඔබලා they ඔවුන් boys පිරිමි ළමයි. හරි? මේ boys කියන එක ඔයාලට පේනවා ඇති කොටු කරලා තියෙනවා මේ නිමල් වගේ. හරි? එහෙනම් ඔයාලට මේ boys කියන එක වෙනුවට
ලෝකේ ඕන බහුවචන නාමපදයක් දානවා. හරි? උදාහරණයක් විදිහට ගත්තොත් පාර බොයිස් වලට ගර්ල්ස් කියලා දාලා වාක්‍ය හදන්න පුළුවන්. ડોක්ටර්ස් වෛද්‍යවරු, ටීචර්ස් ගුරුවරු නැත්නම් ගුරුවරියන්. හරි? බස් ඩ්‍රයිවර්ස් බස් රියදුරවරු. ඔය වගේ ලෝකේ ඕන බහුවචන නාමපදයක් දාලා වාක්‍ය හදන්න පුළුවන්. මේ බොයිස් කියන්නේ කොටු කරලා තියෙන්නේ වෙන බහුවචන නාමපද දාන්න පුළුවන් කියන අර්ථයෙන් හින්දා. හරි? එහෙනම් අපි බලමු වාක්‍ය හදලා මම පළවෙනියට සබ්ජෙක්ට් එක we නැත්නම් අපි කියන උදාහරණයක් අරන් තියෙනවා. අපි ගත්තොත් ඔයාලට පේනවා ඇති කර්තෘ පදය අපි කියලා ගත්තොත් ඔයාලට උපකාරක ක්‍රියාපදේ ආ කියන එක ගන්න වෙනවා. එහෙනම් බලන්න we ගත්තොත් මෙතෙන්දී ආ කියන එක ගන්න වෙනවා. බලන්නවා සබ්ජෙක්ට් එක දානවා be verb එක දානවා ඊට පස්සේ ඔයාලට ඕන noun එකක් දාන්න පුළුවන් ඊට පස්සේ adjective එකක් දාන්න පුළුවන් නැත්නම් phrase එකක් දාලා වාක්‍ය හදන්න පුළුවන්. හරි සරලයි. මේ nouns adjective phrases list එක ඔයාලගේ description එකේ තියෙනවා. හරි අපි බලමු වාක්‍ය හදලා. මට කියන්න ඕනේ වාක්‍යය. අපි ශිෂ්‍යයින් වේ. නැත්නම් අපි ශිෂ්‍යයින් වෙමු. ආයක විශේෂයෙන් අහගන්න. දැන් ගොඩක් අය පටල ගන්න තැන. හරි? ඔයා සිංහලත් එක්ක මේ කතාව වැටලා ගන්න. හරි? ඔයා හිතනවා ඒක අපි ශිෂ්‍යයින් වෙමු කියලා සිංහල ඉංග්‍රීසියෙන් ලියන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. හරි? අපිට ඉංග්‍රීසි වලදී we කියන එක සබ්ජෙක්ට් විදියට ගත්තොත් උපකාරක ක්‍රියාපදේ ආවොත් අපි noun එකක් හරි adjective එකක් හරි දාලා phrase එකක් දාලා වාක්‍ය හදනවා. හරි ඒක සිංහල අර්ථය ඔයාලට කැමති විදියට ලියන්න පුළුවන්. හරි? එතන අපි ශිෂ්‍යයින් වේ. We are students. අපි ශිෂ්‍යයින් වේ. සමහර අය තර්ක කරනවා මේක අපි ශිෂ්‍යයින් වෙමුමයි කියලා. එහෙම ගන්න. ඒක සිංහලවලදී අපි ගත්තොත් මෝ කියලා ඉන්නේ සිංහලවලදී. ඔයාලට ඕන මේක අපි ශිෂ්‍යයින් වේ කියලා කතා කරද්දි කියන්න. අපි කොහොමද කතා කරද්දි අපි ශිෂ්‍යයින් වෙමු කියලා කියන්නේ නැහැ. අපි ශිෂ්‍යයින් වේ. අයනම් we are students. අපි ශිෂ්‍යයින් වේ. අපි ශිෂ්‍යයින් නොවේ. කොහොමද ඒක කියන්නේ? අපි ශිෂ්‍යයින් නොවේ කියන්නේ කොහොමද? ආනොත් කියන එක කෙටි කරන්න එහෙනම් aren't කියලා ලියන්න. අයනම් බලන්න we are students අපි ශිෂ්‍යයින් වේ. we aren't students අපි ශිෂ්‍යයින් නොවේ. are we students අපි ශිෂ්‍යයින්ද? aren't we students අපි ශිෂ්‍යයින් නොවේද? positive form, negative form, positive question form, negative question form. අර්ථය නැතාර්ථයේ ප්‍රශ්නවාචී ස්වරූපය නැතාර්ථයේ ප්‍රශ්නවාචී ස්වරූපයේ ස්වරූප හතරක් තියෙනවා. හොඳට බලන්න මේ ස්ටුඩන්ට්ස් කියන්නේ ශිෂ්‍යයෝ නැත්නම් ශිෂ්‍යයින් බහුවචනය. හරි? අපි ශිෂ්‍යයින් වේ කියන අර්ථය. එහෙනම් ස්ටුඩන්ට්ස් කියන්නේ මෙතෙන්දී නාම පදයක්. noun එකක් ගන්න තියෙනවා. හරි? ඔයාගාව nouns list එකක් මම දීලා තියෙනවා. කැමති noun එකක් දාලා වාක්‍ය හදන්න. මම උදාහරණයක් කියන්නම්. මට කියන්න ඕනේ වාක්‍යයක්. අපි බිරිඳට යටත්ව ජීවත් වෙන පුද්ගලයින් වේ කියලා. අපි බිරිඳට යටත්ව ජීවත් වෙන පුද්ගලයින්. එහෙනම් අපි කියන එක ගන්න. මෙන්න ගත්ත අපි ගත්තොත් be verb එක we are එහෙනම් බිරිඳට යටත්ව ජීවත් වෙන පුද්ගලයා. henpecked person. hen peck pecked person person. අපි බිරිඳට යටත්ව ජීවත් වෙන පුද්ගලයා කියන්නේ අපි බිරිඳට යටත්ව ජීවත් වෙන පුද්ගලයින්. එහෙනම් henpecked person කියන්නේ බිරිඳට යටත්ව ජීවත් වෙන පුද්ගලයා. එහෙනම් බිරිඳට යටත්ව ජීවත් වෙන පුද්ගලයින් කියලා ඒකේ බහුවචනය කියන්නේ henpecked people. අයන අපි වාක්‍ය හදමු. අපි බිරිඳට යටත්ව ජීවත් වෙන පුද්ගලයින් වේ. We are henpecked people. අපි බිරිඳට යටත්ව ජීවත් වෙන පුද්ගලයින් නොවේ. We aren't henpecked people. අපි බිරිඳට යටත්ව ජීවත් වෙන පුද්ගලයින්ද? Are we henpecked people? අපි බිරිඳට යටත්ව ජීවත් වෙන පුද්ගලයින් නොවේද? Aren't we henpecked people? ඔයාලට එනම් පැහැදිලි ඇති ඒ උදාහරණය. ඒකෙන් henpecked people කියන්නේ noun එකක් නාම පදයක්. හරි? මම තව උදාහරණයක් කියනවා. එකක් noun එකක් මම කියන්නම්. හරි? අපි දිව දෙකේ මිනිස්සු. හරි? පාඩේම කියන්න පුළුවන්. හරි? ඔයාගෙන් කවුරු හරි අහනවා are you a double tongue person? ඔයා දිව දෙකේ මිනිහෙක්ද? ඔයා එහෙමනම් ඔයා දිව දෙකේ මිනිහක් නම් yes I am a double tongue person. ඔව් මම දිව දෙකේ මිනිහෙක් කියලා උත්තර දෙන්න පුළුවන්. එහෙනම් double tongue person. හරි? double tongue person කියන්නේ දිව දෙකේ මිනිහා.
දිව දෙකේ මිනිහා. එහෙනම් ඔන්න බලන්න උදාහරණයක් මම ගන්නවා. අපි දිව දෙකේ මිනිසුන් වෙයි. දිව දෙකේ මිනිහා කියන්නේ double tongue person. දිව දෙකේ මිනිසුන් නම් එහෙනම් double tongue people. එහෙනම් අපි දිව දෙකේ මිනිසුන් වෙයි. කොහොමද කියන්නේ? We are double tongue people. We are double tongue people. අපි දිව දෙකේ මිනිසුන් නොවේ. We aren't double tongue people. අපි දිව දෙකේ මිනිසුන්ද? Are we double tongue people? අපි දිව දෙකේ මිනිසුන් නොවේද? Aren't we double tongue people? හරි පැහැදිලි ඇති නේද උදාහරණේ? එහෙනම් මම උදාහරණ තුනක් ගත්තා. ස්ටුඩන්ට් ශිෂ්‍යයෝ, බිරිඳට යලත් ජීවත් වන පුද්ගලයන් henpecked people, දිව දෙකේ මිනිසුන් double tongue people. හරි nouns තුනක් අරගෙන මේ කොහොමද noun එකක් භාවිතා වෙන්නේ D verb එකත් එක්ක කියලා මම පැහැදිලි කරලා දුන්නා. හරි අපි යන්නේ පස්වෙනි මෙන්න මේ පස්වෙනි වාක්‍යය. පස්වෙනි උදාහරණය කියන්න බලන්න. We are dangerous. We are dangerous. අපි we කියන්නේ dangerous භයානකයි. අපි භයානකයි. අපි භයානකයි. We are dangerous. We aren't dangerous. අපි භයානක නැහැ. Are we dangerous? අපි භයානකද? Aren't we dangerous? අපි භයානක නැද්ද? එතකොට ඔයාලා මෙතෙන්දි පැහැදිලිද? මේ dangerous කියන්නේ noun එකක් නෙවෙයි. ඒක adjective එකක්. නැත්නම් නාම විශේෂණයක්. නාම පදයක් විශේෂණය කරන්න භාවිතා වන වචනයක්. හරි එහෙනම් පැහැදිලි. ඔයාලා මෙතෙන්ද කැමති නාම විශේෂණ නැත්නම් adjectives දාලා වාක්‍ය හදන්න පුළුවන්. මම උදාහරණ කීපයක් ගන්නම්. අපි ක්‍රියාශීලී. We are active. We are active. අපි කාර්යබහුලයි. We are busy. අපි පිරිසිදුයි. We are clean. ඔයාගේ කැමති adjectives 50කට එහා list එකක් දාලා තියෙනවා. කැමති එකක් දාලා වාක්‍ය හදලා practice එක. හරි එහෙනම් බලමු. We are active. අපි ක්‍රියාශීලී. We aren't active. අපි ක්‍රියාශීලී නොවේ. Are we active? අපි ක්‍රියාශීලීද? Aren't we active? අපි ක්‍රියාශීලී නොවේද? හරි. එහෙනම් අපි ඊගා උදාහරණයට යනවා. මෙන්න බලන්න තුන්වෙනි උදාහරණය. We are outside the garden. We are outside the garden. The garden කියන්නේ ගෙවත්ත. Outside කියන්නේ පිටත. Outside the garden කියන්නේ ගෙවත්තෙන් පිටත. We are outside the garden. අපි ගෙවත්තෙන් පිටත ඉන්නවා. අපි ගෙවත්තෙන් පිටත ඉන්නවා. ඒතකොට බලන්න මේ ආ කියන එකේ තේරුම දැන් මෙව්වයිදී නම් අපි ශිෂ්‍යයින් වේ කියන අර්ථය ආවයා කියන outside the garden. We are outside the garden කියද්දී අපි ගෙවත්තෙන් පිටත ඉන්නවා කියන අර්ථය ආවේ. ආ කියන එකේ එතකොට මම කිව්වා තේරුම් තුනක් තියෙනවා කියලා. ඈම ඉසාවල ඉන්නවා තියනවා වෙයි ඕන එකක්. හරි? ඉන්නවා තියනවා වෙයි වෙති ඕන දෙයක් ගන්න. හරි එහෙනම් බලන්න. We are outside the garden. අපි ගෙවත්තෙන් පිටත ඉන්නවා. We aren't outside the garden. අපි ගෙවත්තෙන් පිටත නැහැ. අපි ගෙවත්තෙන් පිටත නොවේ ඉන්නේ. හරි? We are outside the garden. අපි ගෙවත්තෙන් පිටත ඉන්නවා. We aren't outside the garden. අපි ගෙවත්තෙන් පිටත නොවේ. Are we outside the garden? අපි ගෙවත්තෙන් පිටතද ඉන්නේ. Aren't we outside the garden? අපි ගෙවත්තෙන් පිටත නොවේද ඉන්නේ. හරි? අපි ගෙවත්තෙන් පිටත නොවේද ඉන්නේ. right? අයනම් පැහැදිලි ඇති වාට මෙතෙන්දී outside the garden කියන එක outside the garden කියන එක මම phrase එකක් අරන් තියෙනවා. outside the garden කියන්නේ වාක්‍ය ඛණ්ඩයක්. වාක්‍ය ඛණ්ඩයක්. යම්කිසි වචන සමූහයක් එකතු වෙලා හැදිච්ච වාක්‍යයක්. වාක්‍ය ඛණ්ඩයක්. right පැහැදිලි? එහෙම දල වශයෙන් හිතා ලේසියට මතක තියාගන්න. ඒතකොට ලේසි. හරි? We are outside the garden. මේ වෙනුවට තව මම උදාහරණයක් ගන්නම්. අපි ගෙවත්තෙන් ඇතුලේ ඉන්නවා. කොහොමද ඒක කියන්නේ? We are inside the garden. අපි ගෙවත්තෙන් ඇතුලේ නෙවෙයි ඉන්නේ. We aren't inside the garden. අපි ගෙවත්තෙන් ඇතුළද ඉන්නේ. Are we inside the garden? අපි ගෙවත්තෙන් ඇතුලේ නොවේද ඉන්නේ. Aren't we inside the garden? හරි? අපි තව ෆ්‍රේස් එකක් බලමු වාක්‍ය ඛණ්ඩයක් අරගෙන. මට කියන්න ඕනේ. අපි ඉන්නේ කොළඹ. කොහොමද කියන්නේ? We are in Colombo. අපි කොළඹ නොවේ ඉන්නේ. We aren't in Colombo. අපි කොළඹද ඉන්නේ. Are we in Colombo? අපි කොළඹ නොවේද ඉන්නේ. Aren't we in Colombo? ඔයාලට පැහැදිලි ඇති ඉතා සරලයි. nouns adjective phrases දාලා මේ විදිහේ වාක්‍ය හදා ගන්න පුළුවන්. හරි එහෙනම් ඔයා දැන් මම we කියන එක දාලා උදාහරණ හැදුවා.
you කියන එක දාලා they කියන එක දාලා boys කියන එක දාලා ඇති තරම් වාක්‍ය හදාගන්න. හරි? අපි ඊට පස්සේ යනවා I කියන නැත්නම් මම කියන කර්තෘ පදය දාලා වාක්‍ය හදන්න. හරි අපි I කියන එක දාලා වාක්‍ය හදමු. right අපි be verbs වල වර්තමාන කාල පාඩමේ අවසාන be verb එක ඉගෙන ගන්න යන්නේ am කියන be verb එක. හරි. බලන්න am කියන වර්තමාන කාලයේ be verb එක අපි භාවිතා කරන්නේ I කියන කර්තෘ පදේ නැත්නම් මම කියන කර්තෘ පදය සමග පමණයි. හරි. බහුවචන කර්තෘ පදවලදී are කියන එක භාවිතා කරන කර්තෘ පද බහුවචන ගොඩක් තිබ්බා. is කියන be verb එක භාවිතා කරන්නේ එක වචන කර්තෘ පද කීපයක් තිබ්බා. ගොඩක් තියෙනවා ලෝකෙම ගත්තාම. නමුත් am කියන එක භාවිතා ගන්න පුළුවන් වෙන්නේ I නැත්නම් මම කියන කර්තෘ පදයක විතරයි. හරි එහෙනම් ඒකෙත් සුපුරුදු විදියට nouns adjectives phrases දාලා වාක්‍ය හදලා බලන්න. හරි. හරි එහෙනම් මම යන උදාහරණයකට I කියන subject එක ගත්තා එහෙනම් be verb එක එන්න ඕනේ am කියලා. I am අපි noun එකක් දාමු. මම දාලා තියෙනවා noun එක a bandy leg person. a bandy leg person. bandy leg person කියන්නේ බකල් කකුල් ඇති පුද්ගලයා. bandy leg person. එහෙනම් මම උදාහරණේ I am a bandy leg person. මම බකල් කකුල් ඇති පුද්ගලයෙකි. I am a bandy leg person. bandy leg person කියන්නේ ඉංග්‍රීසියෙන් බකල් කකුල් ඇති පුද්ගලයා. හරි එහෙනම් බලමු එකේ නැතාර්ථය I am not a bandy leg person. මම බකල් කකුල් ඇති පුද්ගලයෙක් නොවේ. Am I a bandy leg person? මම බකල් කකුල් ඇති පුද්ගලයෙක්ද? Am I not a bandy leg person? මම බකල් කකුල් ඇති පුද්ගලයෙක් නොවේද? හරි එහෙනම් ඔයා මෙතෙන්දි ගත්තේ noun එකක්. හරි. අපි ඕම ඉක්මනට දැන් වාක්‍ය හදලා ඔයාලා ප්‍රැක්ටිස්. අපි යමු ඊගාව adjective එකක් දාලා වාක්‍ය හදන්න. බලමු උදාහරණේ I am fat. I am fat. මම මහතයි. I am not fat. මම මහත නැහැ. Am I fat? මම මහතයිද? Am I not fat? මම මහත නැහැ. එවන් මෙතෙන්දී I am a bandy leg person කියද්දි මම මහත පුද්ගලයෙක් කියද්දි මෙතෙන්දී ආවා. නමුත් මෙතෙන්දී noun එකක් භාවිතා කරනවා. මෙතෙන්දී I am fat කියද්දි අපි adjective එකක් භාවිතා කරනවා. හරි? adjective එකේදී අපි මෙතන හරි n හරි දාන්නේ නැහැ. මොකද මෙතනදී adjective එක තනියම භාවිතා වෙලා තියෙනවා. හරි? I am fat මම මහතයි. I am lazy මම කම්මැලි. I am busy මම කාර්යබහුලයි. I am tall මම උසයි. I am short මම මිටි. I am big මම ලොකුයි. ඔය ඔක්කොම adjectives. ඒ adjectives තනියම භාවිතා වෙද්දී අපි හරි n හරි භාවිතා කරන්නේ නැහැ. හරි? නමුත් අපි උදාහරණයක් විදිහට බලමු. ඒ adjective තවත් නාම පදයක් එක්ක සම්බන්ධ කරලා. මම මහත පිරිමි ළමයෙක්. I am a fat boy. එතෙන්දී හරි? මම කම්මැලි පිරිමි ළමයෙක්. I am a lazy boy. මම උස පිරිමි ළමයෙක්. I am a tall boy. ශීලී කාන්තාවක්. I am an active woman. එතෙන්දී n ආවේ ඒ අකුර තියෙන ඉඳ ඉස්සරහට ඒ vowel letter එකක් තියෙන ඉඳ. I am an active lady නැත්නම් I am an active woman. හරි? එහෙනම් ඔයාලට පැහැදිලි ඇති adjective එක තනියම යෙදෙද්දී හරි n හරි භාවිතා වෙන්නේ නැහැ. adjective එක තවත් නාම පදයක් එක්ක යද්දී n භාවිතා වෙනවා. එහෙනම් මෙතෙන්දී අපි උදාහරණයක් ගත්තේ adjective එකක් එවත් නාම විශේෂණයක් භාවිතා කළා. හරි? අපි තව උදාහරණයක් කියන්න දැන් අන්තිම උදාහරණය phrase එකක් භාවිතා කරන එක. right? නැත්නම් වාක්‍ය ඛණ්ඩයක් භාවිතා කරන එක. බලන්න උදාහරණ ටික. I am in the kitchen. මම කුස්සියේ ඉන්නවා. I am not in the kitchen. මම කුස්සියේ නැහැ. Am I in the kitchen? මම කුස්සියේද? Am I not in the kitchen? මම කුස්සියේ නැද්ද? හරි? එතෙන්දී in the kitchen කියන්නේ phrase එකක්. in the kitchen කියන්නේ phrase එකක්. මම කුස්සියේ තුල ඉන්නවා. I am not in the kitchen. මම කුස්සියේ නැද්ද? Am I in the kitchen? මම කුස්සිය තුල ඉන්නවද? Am I not in the kitchen? මම කුස්සිය තුල නැද්ද?
හරි හරි ආයෙත් මම කියනවා I am in the kitchen මම කුස්සියේ ඉන්නවා I am not in the kitchen මම කුස්සිය තුල නැහැ am I in the kitchen මම කුස්සිය තුල ඉන්නවද am I not in the kitchen මම කුස්සිය තුල නැද්ද හරි තව උදාහරණයක් බලන්න I am near the gate මම ගේට්ටුව අසල ඉන්නවා I am not near the gate මම ගේට්ටුව අසල නැහැ ඔය විදිහට වාට දාලා වාක්‍ය හදන්න පුළුවන් හරි එහෙනම් වාට මේ be words පාඩම ලස්සනට ඔක්කොම පැහැදිලිව කියලා දුන්නා ඒක වචන කර්තෘපදයේ is ගන්නවා බහුව වචනේ කා ගන්නවා I කියන කර්තෘපදයේ can කියන ප්‍රකාර ක්‍රියාපදේ ගන්නවා වර්තමාන කාලේ. අපි ඒවා nouns එක්ක adjectives එක්ක phrases එක්ක යොදලා භාවිතා කරනවා. හරි? එතකොට ඔයාලට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක හොඳට දාලා practice කරන්න nouns එක්ක දාලා practice කරන්න adjectives එක්ක දාලා practice කරන්න phrases එක්ක දාලා practice කරන්න. පල්ලෙහා description එකේ nouns adjective phrases list එක තියෙනවා. හරි? එහෙම දාලා practice කරන්න. එතකොට වර්තමාන කාලේ be verbs වල තේරුම මොකක්ද කියලා අහුව සිංහලේ ඉන්නවා තියෙනවා වේ වෙමු වෙති ඔය වගේ අදහස් ගන්න. හරි සිංහලත් එක්ක යන්න එපා ඉංග්‍රීසියෙන් මේ වැඩේ කරගන්න. එතකොට ගොඩක් ලේසියි. හරි එහෙනම් අපි be verbs වල was were past tense පාඩම ඊගාවට කරලා බලමු කොහොමද ඒක ප්‍රැක්ටිස් කරන්න කියලා.